හොඳයි ළමයි කාර්යඵල ඇගයීම තුලින් සේවා යෝජකයින්ට තියෙන ප්‍රතිලාභ අපි සාකච්ඡා කළේ කාර්යඵල ඇගයීම තුලින් සේවා දායකයින්ට තියෙන ප්‍රතිලාභ මොනවද කියලා අපි සාකච්ඡා කරමු. එතකොට එකක් තමයි මම පැහැදිලි කරේ තම හැකියාවන් පිළිබඳව අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙනවා. සේවකයන්ට එකෙන් තමන්ට කරන්න පුළුවන් මොනවද තමන්ට කරන්න බැරි මොනවද කියන එක පිළිබඳව තේරුම් ගන්න පුළුවන් වෙනවා. එතකොට ඒක හරි වැදගත් සේවකයන්ට ඒ කරන්න බැරි දේවල් හදාගන්න සහ කරන්න පුළුවන් දේවල් තව සංවර්ධනය කරගන්න අවස්ථාව ලැබෙනවා. තම හැකියාවන් පිළිබඳව අවබෝධයක් ලබා ගත හැකි වීම සේවකයන්ට තියෙන එක වාසියක්. තමන්ගේ කටයුතු වල ඵලදායීතාවය හොයලා බලන එකෙන් තියෙන. තම හැකියාවන් පිළිබඳව අවබෝධයක් ලබා ගත හැකි වීම ඒ වගේම සේවකයන්ට තියෙන දෙවෙනි ප්‍රයෝජන විදිහට අපිට පෙන්ලා දෙන්න පුළුවන් උසස් වීම ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබා ගත හැකි වීම උසස් වීම ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබා ගත හැකි වීම. ඒ කියන්නේ කාර්යපාලය ඊටම ඉහළ මට්ටමක තියෙනවා නම් මේ තමන්ට උසස් වීම ලබා ගන්න අවස්ථාවක් මේ හරහා ලැබෙන්න පුළුවන්. උසස් වීම ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබා ගත හැකි වීම දෙවෙනි ප්‍රතිලාභය. ඒ වගේම තමයි තමන්ගේ කාර්යඵලය ඉහළ මට්ටමක තියෙනවා නම් ඉහළ ඉපයීම් ලබා ගැනීම සඳහා හැකියාවක් ලැබීම. ඉහළ ඉපයීමක් සඳහා හැකියාවක් ලැබීම. නේද වැටුප් වැඩි කිරීමක් වුණත් ඉල්ලන්න පුළුවන්. තමන්ගේ කාර්යඵල ඉතා ඉහළ මට්ටමක තියෙනවා. ඉහළ ඉපයීමක් සඳහා හැකියාවක් ලැබීම. ඒ වගේම තව ඉහළ ඉපයීමක් සඳහා හැකියාවක් ලැබීම. මේ හොඳ සේවකයෙකුට වැඩි ගෙවීමක් ගෙවුවට ගැටලුවක් නැහැ ආයතනයේට. ඒ වගේම හතරවෙනි එක තමයි සේවකයෝ හොඳින් වැඩ කරනවා නම් ආයතනයේ සේවකීන් අගය කරනවා. මේ ඒ හරහා අගය කරාට වැඩක් නැහැ නේද? ඒ සඳහා යම්කිසි දෙයක් සේවකයන්ට ලබා දුන්නොත් හොඳයි. නේද? උදාහරණයක් විදිහට ආයතනයේ වැඩිම වාර්ෂික අලවියක් කරපු සේවකයා කියලා අපි හිතමුකෝ. වැඩියෙන්ම අලවියක් කරපු සේවකයාට දැන් මට මතකයි සෙලින්කෝ ඉන්ෂුරන්ස් එක එකපාරක් ඒ අවුරුද්දේ වැඩියෙන්ම සේල්ස් කරපු රක්ෂණ නියෝජිතයාට මෝටර රථයක් ලබා දුන්නා. ඒ කියන්නේ ඉහළම කාර්ය ඵලයක් තිබිච්ච පුද්ගලයාට මෝටර රථයක් ලබා දුන්නා. එතකොට නේද අනිත් සේවකයොත් ඒ හරහා පෙළඹෙනවා. එතකොට සේවක අගය කිරීම තුලින් ඉතින් වැඩ කරොත් සේවකයන්ව අගය කරනවනේ ඕන කෙනෙක්. සේවක අගය කිරීම තුලින් ලැබෙන ප්‍රතිලාභ. සේවක අගය කිරීම තුලින් ලැබෙන ප්‍රතිලාභ. සේවක අගය කිරීම තුළින් ලැබෙන ප්‍රතිලාභ. ඒ කියන්නේ විවිධ ප්‍රතිලාභ හොඳ සේවකින් අගය කරලා ආයතනය ලබා දෙන්න පුළුවන්. සමහරක් වෙලාවට විදේශීය සංචාර, විදේශ පුහුණු ඒ වගේ දේවල් වෙන්නත් පුළුවන්. සේවක අගය කිරීම තුළින් ලැබෙන ප්‍රතිලාභ. ඔය විදිහට අපිට කාර්යඵල ඇගීමෙන් සේවා යෝජකයින්ට හා සේවා දායකයින්ට අත්වන ලැබෙන ප්‍රතිලාභ පැහැදිලි කරන්න පුළුවන්. ඒ වගේම මේකේ තව පැත්තකුත් තියෙනවා. ඒ කියන්නේ කාර්යඵල ඇගීම අසාර්ථක වීමට බලපාන හේතු. ඒකත් එක පැත්තක්. ඒකට හේතුව කාර්යඵල ඇගීම අපි හිතන තරම්ම ලේසි වැඩක් නෙමෙයි. එක එක සේවකයාගේ කාර්යඵලය අධ්‍යයනය කරන්න නේද වෙනම කාලයක් සහ වෙනම පිරිවැයක් ඒ සඳහා දරන්න වෙනවා සේවකයාව අධ්‍යයනය කිරීම සඳහා. එතකොට සේවකයාව අධ්‍යයනය කරන්න නම් ඊට වඩා හොඳ කෙනෙක් වෙන්න දාන්න වෙන්නේ. එතකොට ඒ සඳහා යම් පිරිවැයක් දරන්න වෙනවා.
ඒ වගේම සේවක සංඛ්‍යාව විශාල වෙනකොට කාර්යඵල ඇගීම සාර්ථකව කරන්න බැහැ විශාල පිරිසක් ඉන්නකොට. ඒ වගේ තමයි කාර්යඵල ඇගීමට සමහර සේවකයන්ගේ එච්චර කැමැත්තක් විශ්වාසයක් නැහැ. ඕක ගොඩක් වෙලාවට ප්‍රශ්න එන්නේ තමන් අධ්‍යයනය කරන්න තමන්ට වඩා සුදුසු කෙනෙක්ම නොදැම්මොත් එහෙම. දැන් සමහරක් වෙලාවට ඔය මක්කෙන් පාසල් පැත්තෙන් ආයතනයක් විදියට නේද යම්කිසි ගුරුවරයෙක්ව අධ්‍යයනය කරන්න තව ගුරුවරයෙක්ව එවනවා නම් මේ කාර්යඵල ඇගීම සඳහා සාමාන්‍ය පාසල්වල වෙන්නේ එහෙමයි. සාමාන්‍යයෙන් ජ්‍යෙෂ්ඨ ගුරුවරයෙක් තමයි ඔය නවක ගුරුවරුන්ගේ කාර්ය සාධනය බලන්න කාර්යඵල ඇගීම සඳහා එවන්නේ. එතකොට හැබැයි නව ගුරුවරයෙක්ව චෙක් කරන්න කාර්යඵල ඇගීම සඳහා ජ්‍යෙෂ්ඨ ගුරුවරයෙක් එවන එක හොඳයි. ඒ කියන්නේ සෑහෙන කාලයක් සේවය කරපු ගුරුවරයෙක් එවන එක හොඳයි. නමුත් එක තැනකදී ප්‍රශ්නයක් එනවා දෙන්නගේ සුදුසුකම් වලදී. සමහර කර ජ්‍යෙෂ්ඨ ගුරුවරයාට වඩා නවක ගුරුවරයාගේ සුදුසුකම් ඉතා ඉහළ මට්ටමක තිබ්බොත් කාර්යඵල ඇගීමේදී අපි කියන්නේ කළමනාකරණය සහ සේවකීන් අතර ගැටුම් ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ අවස්ථාවකදී සේවකයාගේ අකමැත්ත ප්‍රකාශ කරන්න පුළුවන්. මම මේ අත්දැකීම් ලැබිලා තියෙනවා. කාර්යඵල ඇගීමට සේවකීන් තුළ තියෙන අකමැත්ත ඉතින් ඒක සාධාරණයි නේ. තමන්ව අධ්‍යයනය කරන්න තමන්ට වඩා අධ්‍යාපන සුසුකම අඩු කෙනෙක් එවනකොට ඒක හරි ගැටලු සහගතයි. එතකොට කැමති නැහැ සමහර අය එහෙම කෙනෙක්ව එවනවට අකමැත්ත ප්‍රකාශ කරනවා. ඔය වගේ කාර්යඵල ඇගීමේදී කාර්යඵල ඇගීම අසාර්ථක වීමට බලපාන හේතු මොනවාද කියලා සමහරක් වෙලාවට ප්‍රශ්නයක් අහන්න ඉඩ තියෙන්න පුළුවන්. මගේ ඊළඟ ප්‍රශ්නේ ඒකයි කාර්යඵල ඇගීම අසාර්ථක වීමට බලපෑ හැකි සාධක. කාර්යඵල ඇගීම හොඳ වැඩක්. නමුත් ඒක අසාර්ථක වෙන්න බලපාන සාධක කීපයක් තමයි මම ඔය දල වශයෙන් පැහැදිලි කරේ. කාර්යඵල ඇගීම අසාර්ථක වීමට බලපාන සාධක. කාර්යඵල ඇගීම අසාර්ථක වීමට බලපාන සාධක. නැත්නම් කාර්යඵල ඇගීම අසාර්ථක වීමට බලපාන සාධක නැත්නම් හේතු. කීපයක් මම ඔය කතා කරනක මම පැහැදිලි කරේ. කාර්යඵල ඇගීම අසාර්ථක වීමට එක හේතුවක් තමයි ඇත්තටම මේක ප්‍රධානම මූලිකම හේතුව කියලා කිව්වත් වරදක් නෑ මම දන්න විදියට. ප්‍රධානම හේතුව තමයි කලමනාකාරීත්වය හා සේවකයි. මේ කාර්යඵල ඇගීමේ වැදගත්කම පිළිබඳව හොඳින් අවබෝධ කරගෙන නැති එක. ඉතින් කාර්යඵල ඇගීම නිශ්චිත කාලයකට වරක් සිද්ධ වෙනවා නම් තමයි අර සේවා යෝජකින් සහ සේවාදායකයින් කියන දෙපාර්ශ්වයටම තියෙන ප්‍රතිලාභ ඉහළින්ම භුක්ති විඳින්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ පිළිබඳව අවබෝධය අඩුවීම සහ කාර්යඵල ඇගීම කරන්න ගියාම ටිකක් කාලයක් යනවා, මහන්සි පිරිවැයක් යනවා, සැලැස්මකට අනුව කරන්න ඕනේ. එතකොට අර කැපවීම නැහැ. එතකොටත් මේක හරියට කරන්න එපයි. සේවකයා අධ්‍යයනය කරන එක කැපවීම නැත්නම් මේක අසාර්ථක. එතකොට කාර්යඵල ඇගීම අසාර්ථක වෙන ප්‍රධානම හේතුව විදිහට අපි දකින්නේ කලබනාකාරීත්වය හා සේවකයින් තුල කාර්යඵල ඇගීම පිළිබඳව ඇති අඩු අවබෝධය හා නැත්නම් අනවබෝධය හා කැපවීම අඩුවීම. මේක ගැන හොඳින් තේරුම් අරගෙන නැහැ මේකේ තියෙන වැදගත්කම පිළිබඳව. ඒක නිසා ගොඩක් වෙලාවට හරියට මේක කෙරෙන්නේ නැහැ. ගොඩක් පාසල්වල මම දන්න විදිහට මේ ගැටලුව තියෙනවා.
නැත්තම් ඔය ගුරුවරුගේ අඩුපාඩු හොඳට හැදිලා හොඳ කාර්යඵලයක් ගුරුවරුන්ගෙන් අරගන්න පුළුවන් මේ වැඩේ කළමනාකාරීත්වය හරියට කරනවා. ඒක හරියට කෙරෙන්නේ නැති විදිය ඔයගොල්ලෝ දන්නවා. ලියමු 1 අසාර්ථක වෙන්න පළවෙනිම ප්‍රධානම හේතුව කළමනාකාරීත්වය හා සේවකයින් තුල කාර්යඵල ඇගීම පිළිබඳව ඇති අනාවබෝධය හා කැපවීම අඩුවීම. මේ හොඳ අවබෝධයක් තියෙනවා නම් මේකේ තියෙන ප්‍රතිලාභ පිළිබඳව මේක හරියටම කළමනාකාරීත්වය කරන්න ඕනේ. නිසා මේකේ වැදගත්කම අවබෝධ කරගත්තේ නැත්නම් කැපවුන් නැත්නම් ඉතින් අසාර්ථකයි. තේරුමක් නැහැ. කාර්යඵලය ගැනීම ඕනෑවට පාට කරලා වැඩක් නැහැ. අනවබෝධය හා කැපවීම අඩුවීම කාර්යඵලය ගැනීම අසාර්ථක වෙන්න ප්‍රධානම හේතුව. ඒට අමතරව තව එකක් තමයි මම පැහැදිලි කරා සේවක සංඛ්‍යාව වැඩිවීම. එතකොට මේක කරන්න අමාරුයි. සේවක සංඛ්‍යාව වැඩිවීම. ඒ වගේම තව එකක් තමයි කළමනාකරන මට්ටම් හා තනතුරු සංඛ්‍යාව වැඩිවීම. කළමනාකරන මට්ටම් හා තනතුරු සංඛ්‍යාව වැඩිවීම. එතකොට විවිධ තනතුරු තියෙන ආයතන. එතකොට විශාල සේවකයෝ ඉන්න පුළුවන්. විශාල තනතුරු ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. එතකොට මේ සියලු දෙනාගේ කාර්යඵලය ගැනීම ලේසි නැහැ. තනතුරු සංඛ්‍යාව වැඩිවීම. ඒ වගේම මම කිව්වා විශාල පිරිවැයක් දැරීමට සිදුවීම. එතකොට සල්ලි ගෙවලා තමයි මේ අධීක්ෂකවරු ගේන්න වෙන්නේ සමහර වෙලාවට. එතකොට විශාල පිරිවැයක් දැරීමට සිදුවීම. එතකොට මේක සෑහෙන ප්‍රශ්නයක් කාර්යඵල ගැනීම අසාර්ථක වෙන්න බලපාන මේ පස්වෙනි කාරණාව මම මේ කියන්නේ මට මේ අත්දැකීම් තියෙන නිසා මේ ගැන මීට පෙර කාර්යඵල ඇගීම තුලින් ගිවිසගත් එකඟතාවයන් ඉටු නොකිරීම. ඒ කියන්නේ දැන් මීට පෙර දැන් කාර්යඵල ඇගීම අපි හිතමුකෝ මාස 3කට සැරයක් කරන්න කියලා. එතකොට කාර්යඵල ඇගීමක් කරලා ඒකේ අඩුපාඩු හොයලා අපි ඔයගලන්ට පුහුණුවක් ලබා දෙන්න මෙහෙමයි කියලා නේද? නමුත් පුහුණුවක් ලබා දෙන්නේ නැහැ. ආයි මාස 3කට පස්සේ ආයි කාර්යඵල ඇගීමක් කරන්න ආපුවම ඉතින් ගැටලු සහගත තත්ත්වයන් මතුවෙනවා. ඒ කියන්නේ සේවකීන් තුල ඇති කාර්යඵල ඇගීම පිළිබඳ සේවකීන් තුල විශ්වාසයක් නැති වෙනවා. නේ ඒක කාර්යඵල ඇගීම අසාර්ථක වෙන්න කාර්යඵල ඇගීම පිළිබඳ සේවකීන් තුල ඇති විශ්වාසයක් නොමැතිවීම. ඒ වගේම කාර්යඵල ඇගීම පිළිබඳ මීට පෙර ඇති කරගත් එකඟතාවයන් ඉටු නොකිරීම. ඒක නිසා තමයි අර අවිශ්වාසය ඇති වෙන්නේ. පස්වෙනි එක අපි ලියමු කාර්යඵල ඇගීම පිළිබඳ මීට පෙර හොඳයි ළමයි තාක්ෂණික දෝෂයක් වගේ නිකන් හොඳයි කමන්නේ එතකොට මම කතා කරගෙන ඉන්නේ කාර්යඵල ඇගීම පිළිබඳ මීට පෙර ඇති කරගත් එකගතාවයන් ඉටු නොකිරීම
එතකොට ඇතරම් වැඩක් නැහැනේ මෙහෙම කරන්නම් කියලා මීට පෙර කරපු කාර්යඵලය ගැනීමේදී එකඟ වෙලා ඒක නොකර ආයි පාරයක් කාර්යඵලය ගැනීමක් කරලා වැඩක් නැහැ අසාර්ථකයි. කාර්යඵලය ගැනීමක් කරාට පස්සේ ඒකේ අඩුපාඩු දැක්කට පස්සේ ඒකට යෝජනා කරනවානේ වාර්තා කරාට පස්සේ මේ දේවල් කරමු මේ කාලය ඇතුළත කියලා. එතකොට ඒක නොකර ආයි කාර්යඵලය ගැනීමක් කරොත් එතනම තමයි. කාර්යඵලය ගැනීම පිළිබඳ මීට පෙර ඇති කරගත් එකඟතාවයන් ඉටු නොකිරීම. ඒක නිසා තමයි 6 වෙනි ගැටලුව මතුවෙන්නේ. කාර්යඵල ඇගීම පිළිබඳ සේවකයන් තුළ විශ්වාසයක් නොමැති වීම. වැඩක් නැහැනේ කරන්නේ නැහැනේ කියන දේ. කාර්යඵල ඇගීම පිළිබඳ සේවකයන් තුළ විශ්වාසයක් නොමැති වීම. සේවකයන් තුළ කාර්යඵල ඇගීම පිළිබඳ සේවකයන් තුළ විශ්වාසයක් නොමැති වීම. කාර්යඵල ඇගීම පිළිබඳ සේවකයන් තුළ විශ්වාසයක් නොමැති වීම. ඒ වගේම අර මම කිව්වා වගේ තව කාරණාවක් අපිට කියන්න පුළුවන් අසාර්ථක වෙන්න අර තමන්ගේ කාර්යඵල ඇගීම සඳහා ජ්‍යෙෂ්ඨ කෙනෙක් කියවන එක හොඳයි. නමුත් තමන්ට වඩා අඩු සුදුසුකම් කෙනෙක් තියෙන කෙනෙක් කෙවුවොත් ගැටුම් ඇති වෙනවා. එතකොට කළමනාකාරීත්වය හා සේවකයන් අතර ගැටුම් ඇතිවීම. කළමනාකාරීත්වය හා සේවකයන් අතර. ඒ කියන්නේ සමහර සේවකයෝ කැමති නෑ තමන්ට වඩා නුසුදුසු කෙනෙක් තමන්ව අධීක්ෂණය කරන්න ආවොත් මම දැකලා තියෙනවා ප්‍රතික්ෂේප කරනවා. එතකොට එතන ගැටුමක්. මේ අනිත් එක අධීක්ෂණය කරන්න එන කෙනාගේ ආත්මක තෘප්තියටත් හොඳ නෑනේ. එයාව ප්‍රතික්ෂේප කරපුවාම කළමනාකාරීත්වය හා සේවකයන් අතර ගැටුම් ඇතිවීම. කාර්යඵල ඇගීම අසාර්ථක වෙන්න බලපාන. කළමනාකාරීත්වය හා සේවකයන් අතර ගැටුම් ඇතිවීම. ඔන්න කාර්යඵල ඇගීමක් හොඳ වැඩක්. නමුත් මේ කාරණා නිසා ඒ වැඩේ හොඳට කරගන්න බැරි වෙන්න පුළුවන්. මම දන්න විදිහට ඉරිගහන ප්‍රශ්න පත්‍රයේ අහලා තිබුණා කාර්යඵල ඇගීම අසාර්ථක වීමට බලපාන ප්‍රබල හේතුවක් වන්නේ කියලා 5ක් දීනවා. උත්තරම 5ක් දෙනවා. කාර්යඵල ඇගීම අසාර්ථක වීමට ප්‍රබල හේතුවක් වන්නේ. එතකොට ඔක්කොම හේතු තමයි. දැන් 5ක් දීලා ප්‍රබලම හේතුව ඇහුවොත් මේක තමයි තෝරන්න වෙන්නේ. එහෙම භයානක ප්‍රශ්නත් විභාගයට අහලා තියෙනවා. ඉතින් පාස් පේපර්ස් බලනකොට ඒක හොයාගන්න පුළුවන් මෑතකම පේපර්ස් වල නෙමෙයි. නමුත් එහෙම ප්‍රශ්නත් අහනවා. ඒතකොට ප්‍රබලම හේතුව තමයි හරි අවබෝධයක් නැතුව මේක කරොත් කැපවුම් නැත්තම් කැපවීම අඩු වුණොත් කාර්යඵල ඇගීම අසාර්ථකයි. ඒ ඕන දෙයක් අසාර්ථකයිනේ. අවබෝධයක් නැත්තම් කැපවීම නැත්තම්. ඒක නිසා. හොඳයි අපි එතකොට මම හිතන්නේ කාර්යඵල ඇගීමත් අපිට උතනින් අහවර කරන්න පුළුවන්. ඊට පස්සේ අපි යනවා අනිත් මානව සම්පත් කළමනාකරන කාර්යයට. ඉතින් කාර්යඵල ඇගීමෙන් පස්සේ එතනට තමයි යන්න තියෙන්නේ. මේ කාර්යඵල ඇගීම තුළින් අපි කියවනේ අර පුහුණු අවශ්‍යතාව පිළිබඳව හඳුනා ගන්න පුළුවන් කියලා සේවා ආයෝජකයාට නේද? ඒ නිසා අපි ඊළඟ මානව සම්පත් කළමනාකරන කාර්යයට යමු වෙනවා ඊට සම්බන්ධ පුහුණුව හා සංවර්ධනය. පුහුණුව හා සංවර්ධනය. පුහුණුව හා සංවර්ධනය. පුහුණුව හා සංවර්ධනය. එතකොට මොකක්ද මේ පුහුණුව හා සංවර්ධනය කියලා කියන්නේ? එතකොට මූලිකව අපි පැහැදිලි කරොත් නිකන් සරල අදහසක් එතන මේකේ පුහුණුව අපි වෙනම සාකච්ඡා කරන්න ඕනේ. සංවර්ධනය වෙනම සාකච්ඡා කරන්න ඕනේ. එතකොට දැන්
පුහුණුවකදී ගොඩක් වෙලාවට වෙන්නේ අපි කියන්නේ වර්තමානයේදී සේවකයාගේ මේ වර්තමානයේදී සේවකයාගේ කටයුතු රාජකාරී හා වගකීම් ඉටු කිරීමට සේවකයාට සහාය වීමක් තමයි කියන්නේ වර්තමානයේදී සේවකයාගේ කටයුතු රාජකාරී සහ වගකීම් ඉටු කිරීමට සේවකයාට සහාය වීමක් පුහුණුවේදී සිද්ධ වෙනවා. එතකොට වර්තමාන කටයුතු සේවකයාට හොඳින් කරගෙන යන්න අවශ්‍ය සහායක් තමයි පුහුණුවකින් දෙන්නේ. අපි කියන්නේ වර්තමානයේදී මේ සේවකයාගේ කටයුතු රාජකාරී වගකීම් ඉටු කර ගැනීමට සහාය වීමක් පුහුණුවේදී වෙන්නේ. නමුත් සංවර්ධනයේදී වෙන්නේ වර්තමානයේ සේවකයාගේ කටයුතු රාජකාරී වගකීම් ඉටු කිරීමට සහාය වීමක් නෙමෙයි. අනාගතයේදී ඉදිරියේදී සේවකයාගේ කටයුතු රාජකාරී වගකීම් ඉටු කිරීමට සහාය වීමක් තමයි සංවර්ධනයේදී ඇත්තටම සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ කාලීන අවශ්‍යතා ඉටු කිරීමක් තමයි පුහුණුවෙන් වෙන්නේ. කාලීන අවශ්‍යතා ඉටු කිරීම. එතකොට සංවර්ධනයේදී වෙන්නේ අනාගත මේකෙදී වෙන්නේ කාලීන අවශ්‍යතා ඉටු කිරීමක්. මේකෙදී වෙන්නේ අනාගත අවශ්‍යතා. ඔක තමයි ඇත්තටම පුහුණුව හා සංවර්ධනයේ තියෙන ප්‍රධානම මූලිකම වෙනස විදිහට අපිට පෙන්ලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ වර්තමානයේදී සේවකයාගේ කටයුතු කරන්න සහාය වීමක් තමයි පුහුණුවෙන් කරන්නේ. අනාගතයේදී සේවකයාගේ කටයුතු ඉටු කරන්න සහාය වීමක් තමයි සංවර්ධනයේදී සිද්ධ වෙන්නේ. එතකොට මොකක්ද පුහුණුව කියන්නේ කියලා අපි කතා කරොත් අපි කියනවා පුහුණුව කියලා කියන්නේ එතකොට වර්තමානයේදී රැකියාවේ කටයුතු වල ඵලදායීතාවය මනින එක සහ පුහුණුවේදී වෙන්නේ වර්තමානයේදී රැකියාවේ කටයුතු වල ඵලදායීතාවය මනින එක සහ එයාගේ කාර්යක්ෂමතාවය ඉහළ නංවන්න කටයුතු කරන එක තමයි පුහුණුවේදී වෙන්නේ. ඒක මම කියන්නේ වර්තමානයේදී සේවකයාගේ කටයුතු වල ඵලදායීතාවය මැනීම සහ කාර්යක්ෂමතාවය ඉහළ නංවාලීම සඳහා කටයුතු කිරීමක් තමයි පුහුණුවෙන් එන්නේ. ඒතකොට වර්තමානයේදී එයාගේ කාර්යක්ෂමතාවය ඉහළ නංවන්න කටයුතු කරන එකයි පුහුණුවෙන් වෙන්නේ. එතකොට වර්තමානයේදී සේවකයාගේ කාර්යක්ෂමතාවය ඉහළ නංවන්න නම් වර්තමානයේදී සේවකයාගේ කාර්යක්ෂමතාවය ඉහළ නංවන්න නම් මොකද්ද කරන්න ඕනේ? එතකොට රැකියාවේ කටයුතු වඩා නිවැරදිව කරන්න ඕනේ. නේද? රැකියාවේ කටයුතු වඩා නිවැරදිව ඉටු කිරීම තුලින් තමයි අපිට වර්තමානයේ සේවකයාගේ කටයුතු වල කාර්යක්ෂමතාවය ඉහළ නංවා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට රැකියාවේ කටයුතු වඩා නිවැරදිව ඉටු කිරීමට සේවකයින් තුල රැකියාවේ කටයුතු වඩා නිවැරදිව ඉටු කිරීමට සේවකයින් තුල ආත්ම විශ්වාසයක් ජනිත කිරීමේ අරමුණෙන් සිදු කරන කටයුත්තක් තමයි අපි හඳුන්වන්නේ පුහුණුව කියලා. එතකොට රැකියාවේ කටයුතු වඩා නිවැරදිව ඉටු කිරීම සඳහා සේවකයින් තුල
ආත්ම විශ්වාසය ජනිත කිරීමේ අරමුණින් නැත්නම් ආත්ම විශ්වාසයක් ඇති කිරීමේ අරමුණින් කරන කටයුත්තක් අපි හඳුන්වනවා පුහුණුව කියලා. එතකොට අපි පුහුණුව නිර්වචනය කරන්නේ රැකියාවේ කටයුතු වඩා නිවැරදිව ඉටු කිරීමට සේවකයින් තුළ ආත්ම විශ්වාසයක් ජනිත කිරීමේ අරමුණින් සිදු කරන කටයුත්තක් අපිට නිර්වචනය කරන්න පුළුවන් පුහුණුව කියලා. ඒතර රැකියාවේ කටයුතු වඩා නිවැරදිව ඉටු කිරීමට සේවකයින් තුළ ආත්ම විශ්වාසයක් ජනිත වන අයුරින් සිදු කරන කටයුත්තක් අපි කියනවා පුහුණුව කියලා. එතකොට පුහුණුවෙන් වෙන්නේ අපි දන්නවා රැකියාවේ කටයුතු නිවැරදිව ඉටු කිරීමට සේවකයාට තියෙන ආත්ම විශ්වාසයේ ජනිත කරන එක ඇති කරන එක තමයි පුහුණුවකින් කරන්නේ. එතකොට පුහුණුව උනොත් තමයි නේද වර්තමාන රැකියාවේ කටයුතු නිවැරදිව ඒ කියන්නේ කාර්යක්ෂමතාවය ඉහළ නංවා ගන්න සේවකයාට අවශ්‍ය හැකියාව නැත්නම් ආත්ම විශ්වාසය ලැබෙන්නේ. ඉතින් ව්‍යාපාරයක් දැනගන්න ඕනේ. දැන් අපි දන්නවනේ පුහුණුවක් ලබා දුන්නොත් තමයි බය නැතුව ඒ වැඩේ කරන්න පුළුවන්. දැන් ඕගලන්ට කිව්වොත් ඇවිල්ලා පන්ති ඉස්සරහා පාඩම කරන්න කියලා ඕගලන්ට ඒක නිවැරදිව කරන්න බෑ. ඒකට හේතුව ඒ වැඩේ කරන්න අවශ්‍ය කරන නිවැරදිව ඉටු කිරීමට අවශ්‍ය කරන පුහුණුව ලබා දීලා නැහැ. එතකොට ආත්ම විශ්වාසය ජනිත වෙන්න ඇති වෙන්න ඒ වැඩේ කරන්න. එතකොට පුහුණුව තුලින් වෙන්නේ අදාළ වැඩේ නිවැරදිව කරන්න අවශ්‍ය කරන ආත්ම විශ්වාසයේ සේවකයා තුළ ඇති වෙන එක ජනිත වෙන එක. එතකොට අපි පුහුණුව නිර්වචනය කරනවා රැකියාවේ කටයුතු වඩා නිවැරදිව ඉටු කිරීමට සේවකයින් තුළ ආත්ම විශ්වාසයේ ජනිත වන අයුරින් සිදු කරන කටයුතු තමයි පුහුණුව කියන්නේ. නේ? එතකොට මේ වැඩේ නිවැරදිව කරන්න සේවකයාට අවශ්‍ය කරන ඒ පුහුණුව ව්‍යාපාරයක් ලබා දිය යුතුයි. අපි එහෙනම් සටහන් කරගමු මාතෘකාව ලියවන්නේ පුහුණුව හා සංවර්ධනය කියලා. පුහුණුව යනු කියලා අපි සටහන දාගමු. මොකද්ද මේ පුහුණුව කියන්නේ කියලා. ලියන්න. එතකොට රැකියාවේ කටයුතු පුහුණු වුණොත් නේ හරියටම කරන්න පුළුවන්. රැකියාවේ කටයුතු වඩා නිවැරදිව ඉටු කිරීම සඳහා රැකියාවේ කටයුතු වඩා නිවැරදිව ඉටු කිරීම සඳහා සේවකයින් තුළ ආත්ම විශ්වාසයක් ජනිත වන අයුරින් පුහුණු නොතින් බය නැහැ ඉස්සරහට ඇවිල්ලා නිසි ආකාරව වැඩේ නිවැරදිව කරන්න පුළුවන්. සේවකයින් තුළ ආත්ම විශ්වාසයක් ජනිත වන අයුරින් සිදු කරන කටයුත්තක් ජනිත වන අයුරින් සිදු කරන කටයුත්තක් පුහුණුව ලෙස හැඳින්වේ. එතකොට බලන්නකෝ නේද ගුරුවරයෙක් වෙන්න කොච්චර පුහුණු වෙන්න ඕනේද? මේ එතකොට ඒ පුහුණු කරන කටයුත්ත කරන්න කොච්චර අමාරුද? කියන එක නේද? ගුරුවරයෙක් වෙච්ච දවසට තේරෙයි. වෙන රැකියාවලට වඩා
නේද? රැකියාවේ කටයුතු වඩා නිවැරදි පිට කිරීම සඳහා සේවකයන් තුළ ආත්ම විශ්වාසයක් ජනිත වන අයුරින් සිදු කරන කටයුත්තක් අපි කියනවා පුහුණුව කියලා. මෙහිදී ඒකටම සටහනක් දාගන්න. මෙහිදී රැකියාවේ කටයුතු වල ඵලදායීතාවය මැනීම හා මෙහිදී රැකියාවේ කටයුතු වල ඵලදායීතාවය මැනීම හා රැකියාවේ කටයුතු වල ඵලදායීතාවය මැනීම හා රැකියාවේ කටයුතු වල ඵලදායීතාවය මැනීම හා ඒකනේ අපි කිව්වේ කාර්යඵල ඇගීම කියලා. ඵලදායීතාවය මැනීම හා පුහුණුව තුලින් කරන්නේ ඵලදායීතාවය මැනලා එයාගේ කාර්යක්ෂමතාවය ඉහළ නංවන එක තමයි පුහුණුවෙන් කරන්නේ. ඵලදායීතාවය මැනීම හා කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමක් කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමක් සිදුවේ. 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 හොඳයි අපි ඊට පස්සේ බැලුවොත් සංවර්ධනය කියන්නේ මොකක්ද කියලා අපි කිව්වා සේවකයාගේ වර්තමාන ක්‍රියාකාරීත්වය නංවාලීම නෙමෙයි සංවර්ධනයෙන් වෙන්නේ. සේවකයාගේ වර්තමාන ක්‍රියාකාරීත්වය නංවාලීම තමයි පුහුණුවෙන් වෙන්නේ. නමුත් සංවර්ධනයෙන් වෙන්නේ සේවකයාගේ අනාගත ක්‍රියාකාරීත්වය නංවාලීමක්. එතකොට සේවකීන්ගේ වර්තමාන ක්‍රියාකාරීත්වය නොව ඒක පුහුණුවනේ. අනාගත ක්‍රියාකාරීත්වය ඉහළ නැංවීමේ අරමුණින් සිදු කරන කටයුත්තක් අපි කියනවා සංවර්ධනය කියලා. එතකොට සේවකයින්ගේ වර්තමාන ක්‍රියාකාරීත්වය නොව අනාගත ක්‍රියාකාරීත්වය ඉහළ නැංවීමේ අරමුණින් සිදු කරන කටයුත්තක් තමයි අපි කියන්නේ සංවර්ධනය කියලා. සේවකයින්ගේ වර්තමාන ක්‍රියාකාරීත්වය නොව ඒ පුහුණුව අනාගත ක්‍රියාකාරීත්වය ඉහළ නැංවීමේ අරමුණින් සිදු කරන කටයුත්තක් අපි නිර්වචනය කරනවා සංවර්ධනය කියලා. සටහන දාගමු. සේවකයින්ගේ වර්තමාන ක්‍රියාකාරීත්වය නොව සේවකයින්ගේ වර්තමාන ක්‍රියාකාරීත්වය නොව සේවකයින්ගේ වර්තමාන ක්‍රියාකාරීත්වය නොව අනාගත ක්‍රියාකාරීත්වය වර්ධනය කර ගැනීමේ අරමුණින් අනාගත ක්‍රියාකාරීත්වය වර්ධනය කර ගැනීමේ අරමුණින් අනාගත ක්‍රියාකාරීත්වය වර්ධනය කර ගැනීමේ අරමුණින් නැත්තම් ඉහළ නැංවීමේ අරමුණින් කියලා ලියන්නත් පුළුවන්. අනාගත ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීමේ අරමුණින් නැත්තම් ඉහළ නැංවීමේ අරමුණින් වර්ධනය කිරීමේ අරමුණින් නැත්තම් ඉහළ නැංවීමේ අරමුණින් සිදු කරන කටයුත්තක් සංවර්ධනයේ ලෙස හැඳින්වේ. සිදු කරන කටයුත්තක් සංවර්ධනයේ ලෙස හැඳින්වේ.
එතකොට පුහුණුද අපි කියපු විදිහට පුහුණු වෙන්නේ වර්තමාන ක්‍රියාකාරීත්වය ඉහළ නංවන්න කටයුතු කරන එක. නේද? සංවර්ධනයේදී වෙන්නේ අනාගත ක්‍රියාකාරීත්වය ඉහළ නැංවීම සඳහා කටයුතු කරන එක. හොඳයි. එතකොට අපි ඔය පැහැදිලි කරේ පුහුණුව හා සංවර්ධනය කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ අපි සාකච්ඡා කරමු පුහුණුව හා සංවර්ධනය අතර ඇති වෙනස්කම්. පුහුණුව හා සංවර්ධනය අතර ඇති වෙනස්කම්. පුහුණුව හා සංවර්ධනය අතර තියෙන වෙනස්කම්. පුහුණුව හා සංවර්ධනය අතර ඇති වෙනස්කම්. එතකොට එකක් අපි සාකච්ඡා කරා පුහුණුව හා සංවර්ධනය අතර තියෙන එක වෙනසක් තමයි වර්තමාන රැකියාවේ කටයුතු රාජකාරී වගකීම් ඉටු කිරීමට සූදානම් කිරීම මෙහිදී සිදුවේ. වර්තමාන රැකියාවේ කටයුතු රාජකාරී වගකීම් ඉටු කිරීමට සූදානම් කිරීමක් මෙහිදී සිදුවේ. මේක වෙන්නේ කිය අනිත් පැත්ත අනාගත රැකියා කටයුතු රාජකාරී වගකීම් ඉටු කිරීමට සූදානම් කිරීමක් නේද? අනාගත රැකියා කටයුතු මේ කොටසමයි එන්න තියෙන්නේ මෙතනට. කටයුතු රාජකාරී වගකීම් ඉටු කිරීමට සූදානම් කිරීමක් මෙහිදී සිදුවේ. නේ? එක වෙනසක් අපිට පෙන්වන්න පුළුවන්. එතකොට ඒක ලියාගමු. වර්තමාන රැකියාවේ කටයුතු රාජකාරී වගකීම් ඉටු කිරීමට සූදානම් කිරීමක් මෙහිදී සිදුවේ. වර්තමාන රැකියාවේ කටයුතු රාජකාරී